විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන සඳුදා පියුම්වෙල සමගින්. අපි මේ විරාමයට කලින් මතක් කරා ඇදුම රෝගය ගැන කතා කරනවා කියලා. හැබැයි ඇදුම රෝගය කියලා කියවහම අපිට වයස් සීමාවක් නැහැ. අපිට මේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. කොයි වෙලාවෙ කොයි ආකාරයට හැදෙයිද කියන්න බෑ. මේ කාලීනව ගත්තම වර්තමානයේ වෙනකොට විශේෂයෙන්ම වැඩිපුරම බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා මේ ඇදුම රෝගය කියන එක. හැබැයි ඔබ විශ්වාසයක් තියෙනවා මේක කාලයක් පැවතෙනවා, මේක සුව කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා යම් යම් මතවාදයන් තියෙනවා. මේක ඉක්මනින් සුව කර ගන්න බෑ. සුව කරගත්තත් පසු කාලිනව මේක මතුවීමේ හැකියාවක් ලැබෙනවා. මෙවැනි මතභේදات එක්කනේ ඔබ ඉන්නේ. ඉතින් ඔබට පුළුවන් අද දවසේදී අපේ මේ විශේෂාංගයත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන් මේ වලට තියෙන නිසි ප්‍රතිකර්මයන් මොනවද? ඇදුම රෝගය ඇතිවන්නට මූලික වෙන හේතු කාරණා මොනවද? සහ මේක නිට්ටාවටම සුව කර ගන්නට නම් අපි මොන වගේ ප්‍රතිකර්මයන් වලටද යොමු යුත්තේ කියන වගේ තමයි අපි අද දවසේදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුකූලව ඔබව දැනුවත් කරන්න සූදානමින් ඉන්නේ සුවර්ණ විශේෂාංගයෙන්. ඇදුම රෝගය ගැන දැන් අපි කතා කරනවා. නමුත් වර්තමානයේ මේ කාලවකවානුව, ඒ කියන්නේ මේ වැහිබර කාලවකවානුව නෙතින නේද? කාලගුණයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. සමහර වෙලාවට දූවිලි කාලයකුත් තියෙනවා. ඒ නිසා අපි මේ කතා කර යුතුම කාලවකවානුවකට තමයි අපි මේ ඇදුම රෝගය පිළිබඳව ඔබව දැනුවත් කරන්න සූදානමින් ඉන්නේ. ඒ වෙනුවෙන් අපත් සමග එකතු වෙන ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර වෛද්‍යතුමන්. අයිබන් වෛද්‍යතුමන් සුබ දැසනක්. සුබ දැසනක්. වෛද්‍යතුමා සම්බන්ධලා ඉන්න නිසා සජීවීව ඔබට පුළුවන් ඔබටත් ඇදුම රෝගය තියෙන කෙනෙක් නම් ඒකෙන් පෙළෙන කෙනෙක් නම් ඔබට පුළුවන් සජීවීව එකතු වෙලත් වෛද්‍යතුමන්ගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන් 0115 299 299 මැදිරියේ දුරකථන අංකය ඔස්සේ. අපි ඒ වෙනුනොත් ඉඩහසර වෙන් කරන ගමන්ම අද කතා බහට යමු. වෛද්‍යතුමනි, අපි ඇදුම රෝගය ගැන නම් අහලා තියෙනවා. ගොඩක් වෙලාවට සමහරෙන් අපි මේ සාමාන්‍යයෙන් කතා කරන මේ පිරිස ගත්තම බහුලවම දක්නට ලැබෙන සහ කතා කරනම රෝග තත්ත්වයක් බවට පත් වෙලා තිනවා. මේකට විශේෂ හේතු කාරණාවන් පිළිබඳව අපි කතා කර යුතුයි. නමුත් අපි ඊට කලින් ප්‍රවේශයක් ලැබමු. සමහර වෙලාවට අපි හිතන්නේ මේ හුස්ම පිට කර ගැනීමට සහ හුස්ම මේ ගැනීමට තියෙන අපහසුතාවයක් මත කියලා. කොහොමද ඇදුම රෝගය ඔබතුමා නිර්දේශ කරන්නේ මේ ආකාරයයි ඇදුම රෝගය කියන එක අපි පොඩ්ඩක් ඒ පිළිබඳ පැහැදිලි කරලා ප්‍රවිෂ්ටයක් ලබා ගමු. ඇදුම රෝගය කියලා කියන්නේ ජීවිතයේ ඕනෑම දවසක ඇති වෙන්න පුළුවන් රෝග අතර එක රෝගයක් තමයි. ඒ කියන්නේ උපතේ සිට මරණය දක්වා ගත වෙන ඕනෑම දවසක ඇති වෙන්න පුළුවන් රෝග අතර එකක් තමයි ඇදුම රෝගය කියලා කියන්නේ. ඒක වයස් භේදයක් නෑ. ඒ කියන්නේ කුඩා ළමයින්ට සහ වයසක තරුණ හැමෝටම හැදෙනවා. ලංකාවේ ජනගහනයෙන් පහුගිය දවස්වල වාර්තා වෙලා තිබුණා වැඩිහිටි සෑම 7 දෙනෙක්ම ඇදුම රෝගියකින් එක්කෙනෙක්. සහ ඇදුම සහ පීනස් රෝග වලින් පෙළෙනවා පාසල් යන ළමයින්ගෙන් 3න් එකක්. ඒ කියන්නේ 3 දෙනෙක් ගත්තන් එක්කෙනෙක් සෙම ඒක ඇදුම එහෙම නැත්නම් පීනස් රෝගයෙන් පෙළෙනවා. විශේෂයෙන් ඇදුම රෝගය කියලා කියන්නේ පරම්පරාවෙන් එන සහ පරම්පරාවේ නොවන ලෙස හැදෙන්න පුළුවන්. මේ ඇදුම රෝගය හරිම පහසුවෙන් අඳුන ගන්න පුළුවන්. ඒකෙදි අපි දකිනවා ඇදුම රෝගයේදී හුස්ම ගැනීම සහ පිට කිරීම අපහසු වීම. ඒක තමයි පළවෙනි රෝග ලක්ෂණය. කෙනෙකුට කතා කිරීමේ අපහසුව, ඇවිදීමේ අපහසුව, නිදා ගැනීමේ අපහසුව ආදී රෝග ලක්ෂණත් මේ ඇදුම රෝගයේදී ඇති වෙනවා. විශේෂයෙන් පපුවේ තියෙන රූම් ශබ්දය මේකදී ආයුර්වේදයේ කියන්නේ පූසෙක් කෑ ගහනවා වගේ ඒ වගේ අර රූම් ශබ්දයක් එනවා. ඊට අමතරව අධිකව දහඩිය දැමීම, අපහසුතාවය මේ හැම දෙයක්ම ඇදුම රෝගයේදී ඇති වෙනවා. විශේෂයෙන් හුස්ම ඉහළ ගැනීම සහ පිට කිරීම තමයි මේ ඇදුම රෝගයේදී මූලිකවම බලපාන්නේ. දැන් ඒ විදිහට මූලික කාරණය පිළිබඳ කතා කරා. දැන් ඇදුම රෝගය ඇති වෙන්න මූලික වෙන හේතු කාරණාවක් තියෙනවද වෛද්‍යතුමනි? නැත්නම් අපේ මේ ඇවතුම් පැවතුම් එකද, කන කෑම බීමත් එකද, නැත්නම් පාරම්පරිකව අපිට මේක ඇති වෙන්න පුළුවන්ද? මොනවද හේතු කාරණා වෙන්නේ මේක කෙනෙක්ට ඇති වෙන්න? ඔව්, ඇදුම රෝගය ඇති වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පරම්පරාවෙන් ඇතිවීම. දෙක පරම්පරා නොවන ලෙස ඇතිවීම. බොහෝ දෙනෙකුට තියෙන මේ ඇදුම රෝගය ඇති වෙන්නේ පරම්පරාවෙන්. ඒකෙදි අපි දන්නවා අපි ගාවට ළමෙක් එක්කන් ආවොත් එහෙම නැත්නම් රෝගියෙක් එක්කන් ආවොත් එයාගේ එක්කෝ අම්මට තාත්තට එහෙම නැත්නම් පවුලේ වෙනත් කෙනෙකුට මේ රෝගය තියෙනවා.
මේ પરම්පරාවෙන් ඇතිවෙන එකේදී අපි අදහස් කරන්නේ પરම්පරාවෙන් හැමෝටම ඇදුම රෝගේ තියෙන එක. සමහර කට්ටියගේ ඇඟේ තියෙන ශක්තිය අපි ආයුර්වේදයෙන් කියන ප්‍රകൃතිය මත මේක වෙනස් වෙන්න පුළුවන්. ශරීරයේ ප්‍රകൃතිතාව තියෙන කෙනෙකුට මේක ඇදුම රෝගය ඇති වෙන්නේ නැතුව ඔහුගේ ඊළඟ પરම්පරාවේදී මේක මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් මේ ඇදුම රෝගය පාරම්පරිකගතවත් පැමිණෙනවා වගේම පීනස් රෝගයේ ඇති වෙන කට්ටියටත් මේ ඇදුම රෝගය ඉතා පහසුවෙන් ඇති වෙනවා. ඊට අමතරව දෛනික ජීවිතය අපි උපතින් ඇදුම රෝගියෙක් නොවුනත් අපි දෛනික ජීවිතය අපේ ආහාර වර්ග එක්ක සමහර වෙලාවට අපි කරන වැඩ කටයුතු අපේ රැකියාව අනුව මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. උදාහරණයකට අපි කියමු දූවිලි සහිත පරිසරයක නිතර රැකියාව කරන කෙනෙකුට මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන් ඉතාමත්ම පහසුවෙන්. ඊට අමතරව තමන් නාන එක හැමදාම නාන කෙනෙක් රාත්‍රියට දිගට නාන්න ගත්තොත් එයාට පීනස් රෝගය ඇති වෙලා පසුව ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර ඖෂධ වර්ග දීර්ඝ කාලන පාවිච්චි කරන කෙනෙකුට සමහර අසනීප සඳහා අපි දන්නවා ඖෂධ වර්ග බටහිර ඖෂධ වර්ග එහෙම දීර්ඝ කාලන පාවිච්චි කරන කෙනෙකුට මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව බොහෝ කෘත්‍රිම රසකාරක කෘත්‍රිම ආහාර වර්ගවල ඊට අමතරව සීතකල ආහාර වර්ග නිතර පාවිච්චි කිරීමත් මේ රෝගයට හේතු වෙනවා. එක පුද්ගලයාට මේ ඇදුම රෝගය ඇති වෙන හේතු විවිධයි. සමහර කෙනෙකුට වැස්ස කාලේදී විතරක් මේ රෝගය ඇති වෙන්න පුළුවන්. නමුත් සමහර කෙනෙකුට දූවිල්ලට, පින්නට, සමහර ආහාර වර්ග වලට මේක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විවිධ පුද්ගලයන්ට මේ රෝගය ඇති වෙන්නා වූ හේතු විවිධ වෙන්න පුළුවන්. නමුත් බහුතරයකට මේක පරම්පරාවෙන් සහ පරම්පරාවෙන් නොවන ලෙස ඇති වෙලා තියෙනවා. හොඳයි. ඉතින් ඔබත් මෙවැනි ගැටලු වලට මුහුණ දීලා තියෙන කෙනෙක් නම් වෛද්‍යතුමාව මුණ ගැහෙන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකයන් සහ ලිපිණිය ඔස්සේ ඔබටත් පුළුවන් නිසි ප්‍රතිකර්මයන් කරගෙන ඔබට මේ සුව කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. වෛද්‍යතුමන්ගේ ලිපිණිය වෙන්නේ රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල තමයි වෛද්‍යතුමන්ගේ ලිපිණිය. දුරකථන අංකයන් 071 66250 071 66250 0115 7275 19 0115 7275 19 කියන දුරකථන අංකයන් ඔස්සේ වෛද්‍යතුමා ඔබට පුළුවන් පෞද්ගලිකව මුණ ගැහිලාම ඔබේ තියෙන රෝගී තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කිරීමේ අනතුරු ඔබට ප්‍රතිකර්මයන් කරගන්න. වෛද්‍යතුමනි දැන් ඇදුම රෝගය මොන වගේ හේතු කාරණා මතද කියලා අපි කතා කරා. සමහර අයගේ මතයක් තියෙනවා දැන් මේක අපි ප්‍රතිකර්මයන් මගින් සුව වෙනවා. නමුත් ඒක පසු කාලීනව දීර්ඝ කාලයක් ගිහිල්ලා හෝ පසු කාලීනව ආයිමත් ඒක උත්සන්න වීමේ අවස්ථාව වැඩි කියන එක අපි අහලා තියෙනවා ඇදුම රෝගයන්ගේ. එතකොට මේකට මූලික වෙන හේතු කාරණා මොකද? මේක යට ගිහිල්ලා නැවතත් උඩේමක්ද තියෙන නැත්නම් මේකට නිසි ප්‍රතිකර්මයක් නොගැනීම මතද ඒක ඒ ආකාරයට බලපැවැත්වෙන්නේ? ඇදුම රෝගය බොහෝ වෛද්‍ය ක්‍රමවල කරන්නේ తాවකාලිකව සුවපත් කරන එක විතරයි. මොකද ඇදුම රෝගය තියෙන කෙනෙකු දීර්ඝ කාලීන ප්‍රතිකාර ගන්නවා බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා. නමුත් දේශීය වෙදකම තුල ඇදුම රෝගය සර්ව සම්පූර්ණම නැවත ඇති වෙන්නේ නැති වෙන සුව කරන්න පුළුවන්. සමහර කෙනෙක් බොහෝ දෙනෙක් මේ කාලේ ඇදුම රෝගය සඳහා පාවිච්චි කරනවා తాවකාලිකව සුව වෙන ඖෂධ වර්ග. සමහර එක ඉන්හෙලර් එකක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට පෙති වර්ගයක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට නෙබියුලයිසර් එකක් වෙන්න පුළුවන්. ඒ රෝගය උත්සන්න වෙච්ච වෙලාවට ඒක පාවිච්චි කරාම తాවකාලිකව සුවපත් වෙනවා. නමුත් ඇදුම රෝගය සඳහා දේශීය ප්‍රතිකාරයේ තියෙනවා සම්පූර්ණ සුව කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම. ඒකෙදි අපි රෝගියාගේ මේ ආයුර්වේදය අනුව සඳහන් කරන්නේ රෝගියාගේ මේ අවස්ථාවේ ඇතිවෙච්ච වූ සෙම ඉවත් කිරීම මගින් මේ රෝගේ නැවත ඇති වෙන්නේ නැති වෙන්න සුව කරන්න පුළුවන්. ඒකෙදි වයස් ભેදයක් නැහැ. අවශ්‍ය ඕනෑම කෙනෙකුට මේක සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන් తాවකාලික ප්‍රතිකාරයෙන් තොරව. දැන් වෛද්‍යවනි ගොඩක් අයගේ මතයක් තමයි තවත් තියෙන මේ සිංහල ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර ගැනීමෙන් අනතුරු අපිට මේක වැඩි වෙලා අඩු වෙනවා. එහෙම පොඩි මතයක් තියෙනවනේ. ඒක මොකක්ද? යම් සත්‍යතාවයක් තියෙනවද? කොහොමද වෙන්නේ? ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ආයුර්වේදයේ බෙහෙත් ගන්නාවට පස්සේ මේක වැඩි වෙලාද වැඩි කරලාද අඩු කරන්න කියලා. ඒකට උත්තරයක් දෙන්න ඕන. නැත්නම් හුඟක් දෙනෙක් ඒක මතේ තියෙනවා. මේකෙදි විශේෂයෙන් වෙන්නේ අපි රෝගයක් සඳහා ප්‍රතිකාර ගන්න දැන් ඇදුම රෝගයට දැන් අපි ගාවට ප්‍රතිකාර ගන්න එන රෝගියා පළවෙනි රෝගේ හැදිච්ච දවසේම අපි ගාවට එන්නේ නැහැ. වටේ ගිහිල්ලා වෛද්‍යවරුන්ට පෙන්නලා වෙද මහතුන්ට පෙන්නලා බැරිම අවස්ථාවේදී අපි ගාවට එනවා.
එතකොට එයා පාවිච්චි කරන යම් ඖෂධ වර්ගයක් තියෙනවා. ඒකෙන් තමයි එයා පාවිච්චි වෙන. අපි උදාහරණයකට ඉන්හෙලර් එකක් පාවිච්චි කරන කෙනෙකුට කාලයක් ඉන්හෙලර් එක පාවිච්චි කරනවා. අපි උදාහරණයකට කියමු උදේ සහ හවස දෙකටම ඉන්හෙලර් පාවිච්චි කරන කෙනෙකුට අපි ප්‍රතිකාර දුන්න මුල් දවසේම මේ ඉන්හෙලර් එක නතර කරන්න බෑ. ඒක නතර කරන්න ගත්තොත් එදාට යාට රාත්‍රියේදී හෝ උදේ කාලේදී මේක වැඩි වෙන්න පුළුවන්. ඒ ඉන්හෙලර් එක ගන්න වෙලාව ගත්තේ නැත්නම් මේක වැඩි වෙන්න පුළුවන්. මොකද අපි ඒකට විකල්පයක් දීලා තමයි ඉන්හෙලර් එක නතර කරන්න ඕන. බොහෝ රෝගීන් කරන්නේ අපි බ්‍රේත් දුන්න ගමන් ඉන්හෙලර් එක එදා රාත්‍රියේම නතර කරනවා. එහෙම නතර කරපු ගමන්ම අර රෝගේ පාලනය වෙච්ච එක එතන මතුවෙනවා. එතකොට එයා කල්පනා කරනවා මේ අද බේත් බිව්ව හින්දා තමයි මේක වැඩි වුනේ කියලා. සිංහල බේත් බිව්වම මේක වැඩි වෙනවා කියලා මතේ සමාජගත කරලා තියෙනවා. අපි ආයුර්වේදයෙන් සඳහන් කරන සමහර රෝග සමහර කුෂ්ඨ රෝග වලට සමහර වෙලාවට අර්සස් රෝගය වගේ රෝග වලටත් ප්‍රතිකාර කරන මුල් වෙලාවේ රෝගියාට දැනෙන එක රෝගය වැඩි වුණා කියලා. නමුත් රෝගය පාලනය කරගෙන ප්‍රතිකාර කරාට පස්සේ මේක සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. අපිට දීර්ඝ කාලින අපි හිතමු අවුරුදු ගාණක් ගන්න ඉන්හෙලර් එකක් දවස් දෙකකින් නවත්තන්න බැරි වෙයි. අපි ඒක ක්‍රමානුකූලව ශරීරයෙන් ඉවත් කරලා ඊට පස්සේ අපි ඒක මේ අපේ ඖෂධ වලට හුරු කරාට පස්සේ මේක වැඩිවීමක් ඇති වෙන්නේ නැහැ. ඒ මතේ ඇති වෙලා තියෙන්නේ අර එක පාරටම බේත් කලින් පාවිච්චි කරපු ඖෂධ වර්ග ටික ඉවත් කරනකොටම රෝගේ මතුනාට පස්සේ ගොඩක් දෙනෙක් හිතනවා සිංහල බේත් බිව්වට පස්සේ මේක වැඩි වෙලා තමයි අඩු කරන්න කියලා මතේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් කිසි විටක වෛද්‍යවරයෙක් තම රෝගය වැඩි කරන්න ඖෂධ ලබා දෙන්නේ නැහැ. හොඳයි අපි තවදුරටත් කතා බහ ඉදිරියට ගෙන යනවා. අපිට කලින් දුරකථන නමක් තියෙනවා. ශාමලි මහත්මිය ආයුබෝවන්. ආයුබෝවන්. මට වෛද්‍යතුමාට කතා කරන්න. ඔව් ගැටළු ඉදිරිපත් කරන්න ඔබතුමිය. ඔව්. මගේ ડોක්ටර් හැම කිසිම වගේ උපුරේ සිම බැඳිලා තියෙනවා. ඉතින් ඒක හරිම කරදරයක් මට මේ උණුවතුලින් හේතුව නහය හිර වෙන ගතියක් වගේ එනවා. ඉතින් ඒකට මොකද කරන්න පුළුවන් කියලා ඇදුම පිනස දෙකම නැහැ මට. හැබැයි අර සිම ගතිය හැම කිසිම තියෙන උගුර බැරැඩි වෙලා වගේ තියෙන ගතිය තමයි තියෙන්නේ. දැන් වයස කීයද? වයස 58යි. සාමාන්‍යයෙන් සෙමට තියෙන ප්‍රතිකාර තියෙනවා. රෝගියෙක් පරීක්ෂා නොකර අත්බෙහෙත් කියන එක ඒ තරම්ම සුදුසු නෑ. උණු වතුරට ලුණු දමලා කට සේදීම මේකට හොඳයි. ඊට අමතරව කිසිම හානියක් නැහැ. ඇඹුල් දොඩම්, මීපැණි, සීනි. ඇඹුල් දොඩම්, මීපැණි, සීනි සම ප්‍රමාණයෙන් දිය කරලා දවසට දෙපාරක් විතර බොන්න ගත්තොත් ඔය ගතිය අඩු වෙලා යයි. ඊට වඩා අපි සෙමට තියෙන ඔය තාලිස ආදිය එහෙම නැත්නම් ද්‍රාක්ෂ වගේ පැණි වර්ග, සිරප් වර්ග, වැල්මී සිරප් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න කියන්න අමාරුයි. රෝගියාගේ වෙනත් රෝග තත්ත්ව තියෙනවද කියලා බලන්නේ නැතුව සාමාන්‍ය මීපැණි, සීනි සහ ඇඹුල් දොඩම් වගේ දෙයක් සම ප්‍රමාණයෙන් මිශ්‍ර කරලා උදේ හවස පාවිච්චි කරොත් මම හිතන්නේ ඔය වගේ සුළු සෙම් රෝග සුව කරගන්න පුළුවන් වෙයි. හොඳයි අපි වෛද්‍යමන්ගේ දුරකථන අංකයනොත් ඔබට ලබා දෙන්නම් යම් ගැටලු ඇතිනේ ඔබටත් නේද? ඒ නිසා ඔබේ ගැටලු ඉදිරිපත් කළ වෛද්‍යමා පෞද්ගලිකව මොන ගහෙන්න ඔබට පුළුවන් මෙන්න මේ ලිපිනය සහ දුරකථන අංකයන් ඔස්සේ. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල තමයි ලිපිනය. දුරකථන අංකයන් වෙන්නේ 071 6250 071 6250 011 5 72 75 19 කියන දුරකථන අංකයන් ඔස්සේ වෛද්‍යතුමා ඔබට පුළුවන් මුණ ගැහෙන්න. වෛද්‍යතුමනි අපි දැන් අහලා තියෙනවා මේ අධික වර්ෂාව තියෙන කාලයටත් ඇදුම රෝගය වැඩි වෙනවා. ඒ වගේම පුරහඳ පායන කාලයටත් ඇදුම රෝගය වැඩි වෙනවා කියලා අපි අහලා තියෙනවා. මේකෙත් යම් සත්‍යතාවයක් තියෙනවද? මේක වෙන්නත් විශේෂ හේතුවක් තියෙනවද? ඔව් ඇදුම රෝගය සඳහා බලපාන ප්‍රධාන වශයෙන්ම සෙම. අපි දන්නවා ආයුර්වේදයේ සඳහන් කරනවා මේ සෙම් රෝග වැඩි වෙනවා හඳ පායන කාලට. හඳේ තියෙන සෞම්‍ය ගුණය සිසිලස නිසා ශරීරයේ සෙම් ගතිය වැඩි වෙනවා. එතකොට බොහෝ රෝගීන්ට පෝය කිට්ටු වෙනකොට පෝයට දවස් 2ක් 3ක් තියලා මේ ඇදුම රෝගය ඇති වෙන්න පුළුවන්. ඒක නිසා සමහර වෙලාවට බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා පෝය කිට්ටු වෙනකොට බෙහෙත් පාවිච්චි කරන්න. මේකේ සත්‍යයක් තියෙනවා. ඒ නිසා අපි කියනවා පෝයට විතරක් නෙමෙයි ඕනෑම දිනක
මේ ඇතුම රෝගය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් දූවිලි සහිත පරිසරයක ඔබ කිව්වාගේ වර්ෂාව කාලයේදී සමහර කෙනෙකුට ඇති වෙන්න පුළුවන් වැස්ස ඈත ඇති වෙනකොට මේ ඇතුම රෝගය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වර්ෂා වේලාවේදී දුම් සහිත දූවිලි සහිත පරිසරයකදී ඊට පස්සේ පෝයට අමතරව සමහර කෑම වර්ග විශේෂයෙන් ඉස්සොදැල්ල වගේ උෂ්ණාධික ආහාර නිතර ගන්න කෙනෙකුට මේ ඇතුම රෝගය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව බොහෝ වෙලාවට දුම් පානය කරන කෙනෙකුට මේ ඇතුම රෝගය ඇතිවීම විශේෂයෙන් බලපානවා. මොකද අර දුම් වල තියෙන තාර නිකොටින් වගේ දේවල් පෙනහළු වල බැඳීමෙන් මේ ඇතුම රෝගය මේ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව කුඩා ළමයින්ට අපි දන්නවා අර ඉස්සර දුන්න රතකල්කය කියලා. ඒ රතකල්කය එහෙම දැන්ට ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. ඒ රතකල්කය එහෙම නොදෙන ළමයින්ට මේ ඇතුම රෝගය එහෙම නැත්නම් සෙම් රෝග, පීනස් රෝග වර්තමාන වෙනකොට පොඩි ළමයින්ට බහුලව ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා මම හිතන්නේ කොයි අවස්ථාවේ තිබුණත් මේ රෝගය සඳහා සෙමට කරන ප්‍රතිකාරයත් එක්ක මේ රෝග සුව කරන්න පුළුවන්. හොඳයි. අපි ඒ සුව කර ගැනීම පිළිබඳව තවත් කතා කරනවා. අපිට ඊට කලින් තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. තෙරේසා මහත්මිය ආයුබෝවන් ඔබතුමියට. තෙරේසා මහත්මිය. ඔව්. හරි. ගැටලුව ඉදිරිපත් කරන්න වෛද්‍යතුමන්ට. මගේ පුතාගේ වයස අවුරුදු 25යි. ඔව්. එයාට උදේට නැගිට්ටාම හරියට කිඹුරු යනවා. ඔව්. කිඹුරු යනවා මේ පැයට හරියට කොරෝනා සද්දේ. ඇතුම රෝගේ නෑ. ඇතුම නැහැ. කිඹුරු යන ගතිය තමයි තියන අද උදේට හරියට කිඹුරු ගියා. හරි. බලමු වෛද්‍යතුමන්ට උපදෙසක් ලබා දෙන්න පුළුවන්ද? ඔව් පීනස් රෝගයේ රෝග ලක්ෂණ කියන්නේ ඇදුම සහ පීනස කියන්නේ එකට යන රෝග අවස්ථා දෙකක්. විශේෂයෙන් පීනස් රෝගයට ප්‍රතිකාර නොකිරීම නිසා අපිට හම්බෙන ගොඩාක් රෝගීන්ට මූලික අවස්ථාවේ තිබිලා තියෙන පීනස් රෝගයට ප්‍රතිකාරයක් නොකිරීම නිසා ඇදුම රෝගියෙක් බවට පත් වෙනවා. එතකොට පීනස් රෝගයට අනිවාර්යයෙන්ම ප්‍රතිකාරයක් කළ යුතුයි. පීනස් රෝගයට ප්‍රතිකාර නොකිරීමෙන් ඇදුම රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒකෙන් මම අදහස් කරන්නේ පීනස් තියෙන හැමෝම ඇදුම රෝගින් කියලා. නමුත් පීනස් රෝගයේ පසු අවස්ථාව ඇදුම රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන් පීනස් රෝගයටත් ප්‍රතිකාර කරනකොට ඔය සෙමට කරන අපේ ප්‍රතිකාර පද්ධතිය කරාට සම්පූර්ණ සුව වෙනවා. පීනස් රෝගයට ප්‍රතිකාර නොකිරීමෙන් ඇස් කැසීම, ගඳ සුවඳ නොදැනීම, ආහාරවල රස නොදැනීම, ඊට අමතරව මුඛයෙන් දුර්ගන්ධය, විදුරු මස් දියවීම, මහසේ නාසයේ මස්දලු මේ ඇතිවීම වගේ රෝග ලක්ෂණ විශාල ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි පීනස් රෝගියා ඇදුම රෝගියෙක් බවට පත්වීම. නමුත් පීනස කියන්නේ සුව කරන්න පුළුවන් පහසු රෝගයක්. හොඳයි. ඒ හැමදේම වෙනුවෙන්ම තමයි අපි ඔබට වෛද්‍යතුමන්ගේ ලිපිනය සහ දුරකථන අංකය ලබා දෙන්නේ. අපි නැවතත් ඔබට ලබා දෙනවා. වෛද්‍යතුමනි අපි ඇදුම රෝගය ගැන කතා කරන නිසාම අපි ඒකට තියෙන නිසි ප්‍රතිකර්මයන් පිළිබඳව කතා කරමු. අපි ප්‍රතිකර්මයන් පිළිබඳව කතා කරන්න කලින් වෛද්‍යතුමනි අපිට පුංචි අවසරයක් ලබා දෙන්න. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. සුමිත් මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් ඔබතුමාට. ඔව් ගැටලු ඉදිරිපත් කරන්න. මේ සෙම ගතිය අඩු වෙන්නේම නැහැ කොයි වෙලාවෙ ඇඟ නිකන් හද වෙන ගතියක් තියෙන්නේ සෙමටද කියලා අහගන්න. රෝගියා පරීක්ෂා කරන්නේ නැතුව කෙටි ප්‍රශ්නකින් මම හිතන්නේ උත්තරයක් දෙන එක අමාරුයි. ඒ කියන්නේ ඇදුම රෝගයේ තියෙනවද, පීනස් රෝගයේ තියෙනවද, වෙන මොනවාද රෝග ලක්ෂණ තියෙන්නේ? ඉන්දිරිසාව කොයි වෙලාවෙ මේ ඒක නිතරම තියෙනවා සර්. ඔව්. වෙන ඔළුවේ කැක්කුම? ඔළුවේ කැක්කුම දෙනවා හරි වරින් වර වගේ. දැන්ට වයස කීයද? 52. මම හිතන ඔබතුමාට අපි ඇවිල්ලා හම්බෙන එක හොඳයි. වෛද්‍යතුමා මුණ ගැහෙන්න අපි ඔබට දුරකථන අංකය සහ ලිපිනය ලබා දෙන්න. එතකොට වඩා පැහැදිලි වේවි. මම හිතන්නේ මෙහෙම ඉඳලා බලලා කියනවට වඩා නේද? නිසි උපදෙස් ඔබ මුණ ගැහිලාම වෛද්‍යතුමන්ගෙන් ලබා ගන්න පුළුවන්. නිසි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරමයන් ඔබට කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ලිපිනය සහ දුරකථන අංකය ඔස්සේ වෛද්‍යතුමා මුණ ගැහෙන්න පුළුවන් ඔබට. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල තමයි වෛද්‍යතුමන්ගේ ලිපිනය වෙන්නේ. දුරකථන අංකයන් 071 6250 071 6250 0115 7275 19 0115 7275 19 නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නිසි ප්‍රතිකර්මයන් පිළිබඳව ඔබට දැන කියා ගැනීමේ හැකියාවක් ලැබෙනවා.
අපි ඇදුම රෝගය ගැන කතා කරන්නේ අපි ප්‍රතිකර්මයන් ගැන තමයි වෛද්‍යතුමනි කතා බහ කරන්නට අවස්ථාව යොමු කරගන්න සූදානමින් හිටියේ. මොනවද තියෙන ප්‍රතිකර්මයන්? කොහොමද ප්‍රතිකර්මයන් සඳහා අපි යොමු වෙනවා යොමු වෙන්න යුත්තේ? ඒ පිළිබඳව අපි කතා කරමු. ඔව් ඇදුම රෝගය සඳහා අපි දේශීය ප්‍රතිකාර කරනවා. විශේෂයෙන් ලංකාවට ආවේනික වූ විශේෂ ප්‍රතිකාර තියෙනවා මේ ඇදුම රෝගය සඳහා. මේකෙදි අපි කරන්නේ ලබා දෙන ඖෂධ ඉතා කුඩා ප්‍රමාණයක ඖෂධ ප්‍රමාණයක් දවසට උදේ දවල් රාත්‍රී කෑමෙන් පස්සේ පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ පාවිච්චි කරාම තමන්ගේ සෙම් රෝගය එහෙම නැත්නම් ඇදුම රෝගය ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. කාලයක් අපි කියමු අවුරුදු 10ක් විතර ඇදුම රෝගයේ තියෙන කෙනෙකුට උනත් මාස කිහිපයක් ප්‍රතිකාර ගත්තම මේක රෝගය සුව කරන්න පුළුවන්. විශේෂයෙන් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ බෙහෙත් බොන අතර තුල රෝගය උත්සන්න වෙනවද වැඩි වෙනවද? එහෙම වැඩි වෙන්න ප්‍රතිකාර කරන්නේ නැහැ. ඒ ප්‍රතිකාරයට අවශ්‍ය ඒ වෙලාවට අපි හිතමු රෝගය උත්සන්න වෙච්ච වෙලාවක උනත් ප්‍රතිකාර කරන්න බොන බෙහෙත් වර්ග ඊට අමතරව පාවිච්චි කරන පපුවේ ගන්න තෙල් වර්ග වලින් එහෙම නැත්නම් කැස්ස තියෙන වෙලාවට ඒව පාවිච්චි කරන පැණි වර්ග වලින් ඒ తాවකාලිකව ඒක සුව කරන්නත් පුළුවන්. ඊට අමතරව මේ අපි ඕනෑම වෙලාවක ප්‍රතිකාරයක් ගන්නකොට ඒ සඳහා පත්‍ය සහ අපත්‍ය කියලා විදි දෙකක් තියෙනවා. ගත යුතු ආහාර සහ නොගත යුතු ආහාර. අපි දේශීය ප්‍රතිකාරයේදී මේ කියන්නේ ජීවිතේ සුව කරගන්න බැරි අමාරු රෝගයකට ප්‍රතිකාර කරනකොට පත්‍ය අපත්‍ය විදි පිළිපැදීම අනිවාර්යයි. එතකොට අපි මේකෙදී අපේ ප්‍රතිකාරයේදී අපි කියනවා ප්‍රතිකාර ගන්න කාල සීමාව තුළ දිනපතා නාන්න ඕන. අපේ ප්‍රතිකාරයේදී විතරයි. එතකොට අපි කියනවා දිනපතා නාන්න දෙනවා. ඊට අමතරව තෙල් කෑම සහ මස් මාළු කන එක ප්‍රතිකාර ගන්න කාල සීමාවෙදී නතර කරනවා. ඒකෙදි මොකද සමහර ඖෂධ වර්ග ක්‍රියාත්මක වෙන්නේ නැහැ ශරීරයේ මේ තෙල් කෑම සහ මස් මාළුත් එක්ක. මොකද එයින් එක ප්‍රතිකාරයක් තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයකට අපි දන්නවා සර්ප විෂයට එහෙම බෙහෙත් කරන විෂ වෛද්‍යවරු පාවිච්චි කරනවා කැඳ වර්ග. ඒ කැඳ වර්ග වලට ලුණු දාන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයුර්වේදයේ පත්‍යපත්‍ය විදි සහ ඖෂධ වර්ග යොදනකොට ඒ සඳහා දෙන උපදෙස් ඒව පිළිපැදීම අනිවාර්යයි. ඊට අමතරව අපේ ප්‍රතිකාරයේදී අපට පුළුවන් කෙනෙකුට ඇඟ නිවෙනවා තැඹිලි, සව් පැණි දොඩම්, මිදි වගේ දෙලුම් වගේ සීතල ආහාර වර්ග නිතර ගන්න පුළුවන්. අපි ඊට අමතරව ඔය තක්කාලි, අන්නාසි, මුරුංග, සැමන් වගේ උෂ්ණාධික කෑම ප්‍රතිකාර ගන්න කාල සීමාව තුල නතර කරනවා. අපි ප්‍රතිකාරය ගන්න කාල සීමාව තුල මේක හරියටම කරලා ප්‍රතිකාරය සම්පූර්ණ සුව වුණාට පස්සේ මාස කිහිපයකින් අපිට පුළුවන් මේක පරීක්ෂා කරන්න අපේ රෝගය මේක ශරීරයේ තියෙනවද කියලා. විශේෂයෙන් ඔය මකුළු දැල් වගේ දේවල් වලට ඇදුම රෝගීන් හරි ඉක්මනින් රෝගේ උත්සන්න වෙනවා. තැඹිලි වලට එහෙම ඉතාමත් ඉක්මනින් උත්සන්න වෙනවා. අපිට ඒ දීලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ මකුළු දැල් කඩන තැනක තියලා එහෙම නැත්නම් අර ඩස්ට් එකට නිරාවරණය කරලා අපිට බලන්න පුළුවන් ඇදුම රෝගය මතුවෙනවද කියලා. වැස්සට තෙමුණා සාමාන්‍ය ඇදුම රෝගයේ උත්සන්න වෙනවා. අපිට අපි මේ ඔය අතරෙන්ම කතා කරමු. දැන් නාන්න එපා කියලාත් අපි කියනවා නේද? සාමාන්‍යයෙන් අපිට ඇදුම රෝගය තියෙන කෙනෙක්ට ඒකත් කොහොමද සම්බන්ධ වෙන්නේ එතකොට? ඔව් අපේ රෝගයේදී අපි කරන්නේ අපි මේක සෙම ඉවත් කරන ප්‍රතිකාරයක් කරන්නේ. අපේ ප්‍රතිකාරයේදී අපි රෝගයෙන් සඳහා දෙන උපදෙස් තමයි රෝගය පරීක්ෂා කරලා බලලා දින කිහිපයක් අපි ප්‍රතිකාරයේ ශරීරයේ ගත කරලා ඊට පස්සේ අපි කියනවා දිනපතා නාන්න පුළුවන්. ඒක නානකොට එන්න රෝගී තත්ත්වය අඩු වෙනවා. රෝගයේ නෑම නිසා වැඩි වෙන්නේ නැහැ. නමුත් ඇදුම රෝගයේ වෙනින් ඖෂධයක් පාවිච්චි කරන කෙනෙකුට නාන්න දෙන්නේ නැහැ. නාන්න දෙන්නේ නැහැ. මොකද රෝගය උත්සන්න වෙන හින්දා. අපේ ප්‍රතිකාරයේදී අපි ඇදුම රෝගයෙන්ට නාන්න දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දහස් ගණන් රෝගීන් මේක සුවපත් වෙලා තියෙනවා. ඒ නිසා ජීවිත කාලෙම දුක් විඳින රෝගය වෙනුවෙන් Taman මාස කිහිපයක් කැප කරාම සමහරුන්ට මේ මස් මාළු කන්න එපා කිව්ව ගමන් බේත් නතර කරන කට්ටිය ඉන්නේ. මොකද ගොඩක් දෙනෙකුට මේ මස් මාළු නැත්තම් කන්න බෑ. ඒ වගේ කෙනෙකුට අපිට ප්‍රතිකාර කරන්න අමාරුයි. ඒ හින්දා තමන්ගේ රෝගය සුව කර ගැනීම සඳහා තමන්ට කැපවීමක් කරන්න පුළුවන් කෙනෙකුට අපි දේශීය ප්‍රතිකාර කරලා මේක සුව කරලා දෙනවා. සුව වුණාට පස්සේ ජීවිත කාලය ආපහු මේ රෝගයට ආපහු ගොදුරු වෙන්නේ නැහැ. අපි අහලා තියෙනවා බොහෝ දීර්ඝ කාලයක් මේ ඇදුම රෝගය විතරක් නෙමෙයි ඕනෑම රෝගයකින් පෙළෙන කෙනෙක්ට නිසි ප්‍රතිකාරමයන් මගින් ඔබතුමා සුව කරනවා කියලා විශේෂයෙන්ම ඇදුම රෝගියන් තියෙන රෝගීන්ට විශේෂයෙන්ම සුව කරනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ ප්‍රතිකාරමයන් වෙනුවෙන් ඔබටත් යොමු වෙලා නිසි ආකාරයෙන් සුව කර ගැනීමට නිටාවට සුව කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. වෛද්‍යතුමන් මුණ ගැහෙන්න පුළුවන් ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර වෛද්‍යතුමන් මුණ ගැහෙන්න පුළුවන් ලිපිණිය රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල තමයි වෛද්‍යතුමන්ගේ ලිපිණිය. දුරකථන අංකයන් 071 66250 071 66250
0115 72යි 75යි 19 0115 72යි 75යි 19 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන් ඔබතුමා පෞද්ගලිකව ගිහිලා මුණ ගැහිලා ඔබට නිසි ප්‍රතිකර්මයන් කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපි ලබන සඳුදා දවසේදීත් තවත් රෝගයක් පිළිබඳව ඔබව දැනුවත් කරනවා සහ ඒ ඔස්සේ ගියා මොනවද තියෙන ආයුර්වේද ප්‍රතිකර්ම කියලාත් අපි ඔබව දැනුවත් කරනවා. අද සුවර්ණ විශේෂාංගය වෙනුවෙන් අපත් සමග එකතු වෙන ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර වෛද්‍යතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී මේ පිළිබඳව දැනුවත් කරන්න අපත් සමග එකතු වුණාට ආයිබෝන් සුබ දවසක්. ආයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.